හරි ආයිබුවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම A-level කුප්පි YouTube channel එකට. එතකොට අපි අන්තිම වීඩියෝ එකේ කතා කරේ සක්‍රියතාවය, විකිරණශීලීතාවය, කාබන් දින නියමය. ඔන්න ඔය වගේ මේ කොටස් කිහිපයක් ගැනනේ. එතකොට අද මේ පාඩමේ මේ වීඩියෝ එකෙන් මේ පදාර්ථ විකිරණ කියන පාඩම ඉවර වෙනවා. තව කොටස් කිහිපයක් වගේ තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එක්ස් කිරණයි ඊට පස්සේ අර ඒක නව විෂය නිර්දේශයේ අලුතෙන් එකතු කරපු මේ අංශු භෞතික විද්‍යාවයි කියන කොටස තමයි අපිට අද කතා කරන්න තියෙන්නේ. එහෙනම් අපි මුලින්ම යමු එක්ස් කිරණ කියන කොටස ගැන කතා කරන්න. හරිද? එක්ස් කිරණ කියන කොටස ගත්තම එක්ස් කිරණ කියන එක හොයාගත්තේ රොන්ජන්ට් කියන විද්‍යාඥයා. හරිද? එක්ස් කිරණ කියන එක හොයාගත්තේ රොන්ජන්ට් කියන විද්‍යාඥයා. හරිද? එතකොට මේක හොයාගන්න හේතුව උනේ රොන්ජන්ට් කියන එක්කෙනාට මේ එක්ස් කිරණ කියන එක හොයාගන්න හේතුව උනේ එයා පරීක්ෂණ කර හිටිය කැතෝඩ කිරණ ගැන. කැතෝඩ කිරණ ගැන පරීක්ෂණ කරනකොට අහමු විදියට තමයි මේ එක්ස් කිරණ කියන එක එයා හොයාගත්තේ. එතකොට එයා කැතෝඩ කිරණ නලය අරගෙන කැතෝඩ කිරණ නලයේ පරීක්ෂණ කර ඉන්නකොට තමයි ඔය එක්ස් කිරණ කියන එක හොයාගත්තේ. එතකොට මේ එක්ස් කිරණ කියන එක ඇති වෙන්නේ කැතෝඩ කිරණ වලින්ම තමයි. කියන්නේ කැතෝඩ කිරණ වලින්ම තමයි එක්ස් කිරණ කියන එක ඇති වෙන්නේ. අපි දන්නවා කැතෝඩ කිරණ කියන්නේ මොනවද? කැතෝඩ කිරණ කියන්නේ අධිවේගී ඉලෙක්ට්‍රෝන. හරිද? අධිවේගී ඉලෙක්ට්‍රෝන තමයි කැතෝඩ කිරණ විදියට අපි දන්නේ රස්නේ කෙමිස්ට්‍රි වල උගන්වනවා. අධිවේගී ඉලෙක්ට්‍රෝන තමයි එතකොට කැතෝඩ කිරණ. ඒකට කැතෝඩ කිරණ වලින්ම තමයි ඔය මේ එක්ස් කිරණත් ඇති වෙන්නේ. එතකොට එතෙන්දී යාළුවා අපිට කියලා දෙනවා ඉලෙක්ට්‍රෝන මේ අධිවේගයෙන් ගමන් කරන ඉලෙක්ට්‍රෝන තද ලෝහ පෘෂ්ඨයකට වැදුනම. හරිද? කියන්නේ මේ අධිවේගයෙන් ගමන් කරන ඉලෙක්ට්‍රෝන තද ලෝහ පෘෂ්ඨයකට වැදුනට පස්සේ එතනින් එක්ස් කිරණ නිදහස් වෙනවා කියන්නේ. හරිද? එක්ස් කිරණ කියලා කියන්නේ එයා මේ රොන්ජන් කියන එක්කෙනා දන්නේ නැහැ ඒක එක්ස් කිරණ කියලා. හරිද? ඒක පස්සේ කාලේ තමයි එයා මේ පස්සේ කාලේ ඉඳපු විද්‍යාඥයා තමයි ඒකට එක්ස් කිරණ කියන නම දුන්නේ. හැබැයි මේ රොන්ජන් කියන එක්කෙනා හොයාගත්ත මේ අධිවේගී ඉලෙක්ට්‍රෝන ගිහිල්ලා තද ලෝහයක ගැටුණාට පස්සේ එතනින් කිරණ වර්ගයක් නිකුත් වෙනවා. ඒ කිරණ වලට විනිවිද යාමේ හැකියාව සහ ඒනීකාරක හැකියාව දෙකම තියෙන නිසා ඒවත් විකිරණ ගණයට මෙයා නම් කරා. හරිද? ඒ කිරණයත් විකිරණ ගණයට නම් කරා. හරිද? එතකොට ඔය එක්ස් කිරණ එක කියන එක හොයාගන්න හරිද? මේ එක්ස් කිරණ කියන එක හොයාගන්න භාවිතා කරපු පරීක්ෂණ ඇටෝම ගැන අපිට පොඩ්ඩක් ඉගෙන ගන්න තියෙනවා. හරිද? එතකොට මේ රොන්ජන් කියන එක්කෙනා අපි කියවනේ කැතෝඩ කිරණ ගැන පරීක්ෂණ කර හිටියේ කියලා. එහෙනම් මේක පොඩ්ඩක් කැතෝඩ මේ ඇටෝම පොඩ්ඩක් කැතෝඩ කිරණ මේ හැදෙන ඇටෝමක් වෙන්න ඕන. හරිද? එතකොට මෙයා මුලින්ම කරේ හරිද? රික්තනය කරපු නලයක් අරගෙන හරිද? රික්තනය කරපු නලයක් අරගෙන මුලින්ම කරේ මෙහෙම රික්තනය කරපු නලයක් අරගත්තා. හරිද? අරගෙන මේකේ එක පැත්තකින් ඇතුල් කරා සූත්‍රිකාවක් එක්ක හරිද? සූත්‍රිකාවකුත් එක්ක විද්‍යුත් සැපයීමක්. හරිද? මේ සූත්‍රිකාවකුත් එක්ක හයි කරා විද්‍යුත් සැපයීමක්. හරිද? ඊට පස්සේ මෙයා කරේ මේ විද්‍යුත් සැපයීමට හරිද? මේ විද්‍යුත් සැපයීමට මෙයා දැන් මේ සූත්‍රිකාවක් එක්ක මෙයා මේ විද්‍යුත් සැපයීම හැදුවේ මේ ඉලෙක්ට්‍රෝන මෙතනින් නිදහස් කරන්න. හරිද? එහෙනම් දැන් මේ සූත්‍රිකාව රත් වෙනකොට
යම් මොහොතකදී මේකෙන් ඉලෙක්ට්‍රෝන නිදහස් වෙන්න ගන්නවා. මේක හරහා යන ඉලෙක්ට්‍රෝන. එතකොට වෙන්නේ ඒ ඉලෙක්ට්‍රෝන ඊට පස්සේ ත්වරණය කරන්න ඕනේ. ත්වරණය කරලා ලෝහ ඉලක්කේ මේ ලෝහයක වද්දන්න ඕනේ. එතකොට ඒකට දැම්මා මෙන්න මේ වගේ ලෝහ කැබැල්ලක්. හරිද? අනිත් පැත්තෙන් දැම්ම ලෝහ කැබැල්ලක්. මෙන්න මේ ලෝහේ තමයි මේ ලෝහ කැබැල්ලේ තමයි x මේවා වද්දන්න ඕනේ. හරිද? ඒ ලෝහේ ඉස්සරහ කොටස ඉස්සරහ කොටස හදලා තියෙනවා. ඒ මේ කොටසේ තමයි ඇවිල්ලා වදින්නේ මේ ඉලෙක්ට්‍රෝන. ඒක නිසා අපි මේකට ලෝහ ඉලක්කය කියලා කියනවා. හරිද? ලෝහ ඉලක්කය. හරිද? ඒකට තමයි ඇවිල්ලා ඉලෙක්ට්‍රෝන වදින්නේ. හරිද? ලෝහ ඉලක්කය. ඊට පස්සේ මේක මෙහෙම විස්තරය කරලා තියෙන්නේ නලය. දැන් ඊට පස්සේ කරන්නේ මෙතනින් දැන් එළියට එන ඉලෙක්ට්‍රෝන තියෙනවානේ. මේක ඇතුළේ මේ සූත්‍රිකාව රත් වෙලා මේ ඉලෙක්ට්‍රෝන එළියට එනවානේ. හරිද? ඒ ඉලෙක්ට්‍රෝන ත්වරණය කරලා, ඒ කියන්නේ අධික වේගයකට පත් කරලා මේකේ වද්දන්න ඕනනේ. ඒකට මෙයාලා කරේ මේ පැත්තේ ඉඳන් මේ පැත්තට, හරිද? ඒ කියන්නේ මේ පැත්ත ධන විදියට, හරි, මේ පැත්ත ධන කරලා මේ පැත්ත ඍණ වෙන විදියට අධිවෝල්ටීය සැපයුමක් පාවිච්චි කරා. හරිද? අධිවෝල්ටීය සැපයුමක් මෙතෙන්ට ලබා දුන්නා. හරිද? එතකොට මොකද වෙන්නේ? මේ පැත්ත ධනනේ. දැන් මෙතනින් ඉලෙක්ට්‍රෝනයක් නිදහස් වෙච්ච ගම ඒ ඉලෙක්ට්‍රෝනේ ධන පැත්තට ඇදිලා යනවානේ. හරිද? ඇදිලා යනකොට එන්න මේ විද්‍යුත් ශක්තිය මෙයාගේ චාලක ශක්තිය බවට පත් කරගෙන එන්න ප්‍රවේගය වැඩි කරගන්නවා. කියන්නේ මේ ලැබෙන හැම විද්‍යුත් ශක්තියම මෙයා චාලක ශක්තිය බවට පත් කරගෙන ප්‍රවේගය වැඩි කරලා අධික වේගයකට පත් වෙනවා. හරිද? අධික වේගයකට පත් වුණාට පස්සේ එයා මෙතන ගිහිල්ලා ගැටුනම එතනින් x කිරණ නිදහස් වෙනවා. හරිද? x කිරණ මෙන්න මේ විදිහට නිදහස් වෙනවා මේ ඉලෙක්ට්‍රෝනය ගිහිල්ලා ගැටුණාට පස්සේ. මේ x කිරණ. හරිද? මේ දින අධි වෝල්ටීයතා සැපයුම. අධි වෝල්ටීය සැපයුම. හරිද? ඊට පස්සේ මේක ඇනෝඩය, හොඳේ. මේක ඇනෝඩය. මේක කැතෝඩ කිරණ දෙන එක නිසා මේක කැතෝඩය. මෙතන සූත්‍රිකාව. මේක මේ සූත්‍රිකාවට විද්‍යුතය සැපයන මේ පරිපථය. හරිද? විද්‍යුත් සැපයීම. මේක වෝල්ටීයතාව සැපයීම. මේක විද්‍යුත් සැපයීම. කරන්ට් එක දෙන්නේ මෙතනින් දෙන්නේ වෝල්ටීයතාවය විතරයි. හරිද? ඊට පස්සේ මෙතන මේ තියෙන රික්තණය කරපු නලය. හොඳේ. මේ ඇතුලේ තියෙන රික්තණය කරපු අවකාශය. හරිද? එතකොට ඔන්න ඕකට මේකට අපි කියනවා x කිරණ නලය කියලා. හරිද? මෙන්න මේ ඇටෝමට කියනවා x කිරණ නලය කියලා. එතකොට x කිරණ කියන එක හැදෙන්නේ අර කැතෝඩ කිරණ වලින්ම ඉලෙක්ට්‍රෝන අධික වේගයට පත් කරලා, يعني දැන් මෙතන එක ඉලෙක්ට්‍රෝනයක් නෙමෙයි, ඉලෙක්ට්‍රෝන දහස් ගාණක් නිදහස් වෙනවානේ. ඒ ඉලෙක්ට්‍රෝන දහස් ගාණම අධික ප්‍රවේගයකින් ගැටිලා මේ ලෝහ ඉලක්කයේ ඒකෙන් ඊට සුළු වශයෙන් x කිරණ නිපදවනවා. හරිද? වැඩිපුරම වෙන්නේ තාපය බවට පත් වෙන එක. හොඳේ. මේ ඉලෙක්ට්‍රෝන මේකේ ගැටුණට පස්සේ මෙයාට මේ විද්‍යුත් ශක්තිය චාලක ශක්තිය බවට පත් කරගන්නවානේ. එතකොට මෙයාගේ අන්තිම හරියට එනකොට චාලක ශක්තිය තමයි වැඩිපුරම තියෙන්නේ. ඒ චාලක ශක්තිය මේ ලෝහ ඉලක්කයේ ගැටුණට පස්සේ ඉලෙක්ට්‍රෝනේ නිශ්චල වුණාම මේ චාලක ශක්තිය පත් වෙන්නේ වැඩිපුරම තාපය බවට. හරිද? සුළු වශයෙන් තමයි x කිරණ බවට පත් වෙන්නේ. ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝනයේ චාලක ශක්තියෙන් 2% පමණ කියලා තමයි ගොඩක් වෙලාවට 2%, 100% කියලා තමයි මේ ගණන් වල ගොඩක් වෙලාවට දෙන්නේ. මෙයා ගත්ත චාලක ශක්තියෙන් වැඩිපුරම පත් වෙන්නේ තාපය බවට. හරිද? තාපය බවට පත් වෙන නිසා මෙන්න මේ ඇනෝඩය සිසිල් කරන්න සිසිල්කාරක ද්‍රව්‍ය යොදනවා. හරිද? එතකොට මෙතන ඉස්සරහා මෙතන අනික දාන්නේ මේ ද්‍රවාංකය ඉහළ ලෝහ වර්ගයක්, ටන්ස්ටන් වගේ. හරිද?
ඒ කියන්නේ ද්‍රවාංකයේ ඉහළ ලෝහ වර්ගයක් දාන්න මෙතන මේ නිකුත් වෙන තාපය ඔක්කොම මේ ලෝහේ උරා ගන්නවා. එතකොට ලෝහයේ උෂ්ණත්වය වැඩිලා ලෝහේ දිය වෙලා ගියොත් අපිට මේ පරීක්ෂණය කරගන්න බැරි වෙනවා. ඒ නිසා ද්‍රවාංකයේ වැඩි හේකුත් දාලා ඊට පස්සේ සිසිල්කාරක ද්‍රව්‍යයක් යොදනවා. හරිද? එතකොට ඉලෙක්ට්‍රෝන ගිහිල්ලා වදිනවා. ප්‍රවේගයකින් ගිහිල්ලා වැදුනම වැඩි ප්‍රමාණයක් තාපය බවට පත් වෙනවා. 102ක් පමණ තමයි X කිරණ නිදහස් වෙන්නේ. හරිද? ඊට පස්සේ අපිට තියෙන්නේ දැන් මෙයාට මේ සූත්‍රිකාවට ධාරාව සැපෙව්වට පස්සේ එයා රත් වෙලා ඉලෙක්ට්‍රෝන නිදහස් කරනවා. හරිද? කියන්නේ මෙයාට ධාරාව සැපෙව්වට පස්සේ මෙයා රත් වෙනවනේ. රත් වෙලා ඉලෙක්ට්‍රෝන නිදහස් කරනවා. ඒ ඉලෙක්ට්‍රෝන මේ අධිවෝල්ටීයතා සැපෙවීම මගින් ත්වරණයට ලක් කරනවා. ඒ කියන්නේ මේ වෝල්ටීයතාවයක් දීලා තියෙනනේ. වෝල්ටීයතාවයක් කියන්නේ එක පැත්තක් ධන කරනවා අනිත් පැත්ත ඍණ කරනවා. ඒකට ඉලෙක්ට්‍රෝන ඇදලා යන්නේ හැමතිස්සෙම ධන පැත්තටනේ. එතකොට අධික වෝල්ටීයතාවයක් තියෙන නිසා ටක් ගාලා ඇදලා යනවා. ඒ කියන්නේ ඉක්මනටම ශනිකවම ප්‍රවේගය මෙහා අධික ප්‍රවේගයක් බවට පත් කරගන්න. හරිද? එතකොට එයා ඇවිල්ලා මේ ලෝහිලක්කයේ ගැටුණට පස්සේ එයාගේ චාලක ශක්තිය හානි වෙනවනේ. අන්නේ හානි වෙන ශක්තියෙන් 102ක් තමයි X කිරණ කියලා කියන්නේ. හරිද? එතකොට මේ නිදහස් වෙන X කිරණ පොඩි මේක පොඩි මේ විනිවිද යන්න පුළුවන් සිදුරු හදලා තියෙනවා. සිදුරු කියන්නේ මේ හිල් කරලා නෙමෙයි. අර X කිරණ වලට යන්න පුළුවන් ආකාරයේ තුනී මේ ද්‍රව්‍යයක් දාලා හදලා තියෙන්නේ. එතකොට මේ නැත්නම් හිල් කරොත් වාතය ඇතුල් වෙනවා මේකට. ඒ කියන්නේ අර X කිරණ වලට විනිවිද යන හැකියාවක් තියෙනවනේ යම් ප්‍රමාණයක. ඒක නිසා ඒ වගේ විනිවිද යන්න පුළුවන් ද්‍රව්‍යකින් තමයි මේක හදලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ වටේට ඊයම් ආවරණයක් දාලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා මෙහෙම යනෝඩේ සිසිල් කරන්න සිසිල්කාරක ද්‍රව්‍ය යොදනවා. ඒ කියන්නේ මේක වටේට මොකක් හරි ද්‍රව්‍යයක් නිතරම මේ ගලාගෙන යන්න සලස්වලා තියන්නේ. අර මෙතනින් ලැබෙන තාපය ටික උරාගෙන ලෝහය සිසිල් කරන්න. හරිද? එතකොට ඔන්න ඔය වගේ තමයි මේ X කිරණ නලය කියන එකේ ස්වභාවය. X කිරණ නලය කියන ඇටෝමේ ස්වභාවය. එතන X කිරණ ඇති වෙන්නේ ඔන්න ඔය වගේ විදියට. මේක එතකොට සාමාන්‍යයෙන් මේ ඇනෝඩේ කියන එක හදන්නේ ටන්ස්ටන් වලින් ද්‍රවාංකයේ ඉහළ ලෝහයකින්. හරිද? එතකොට මේ X කිරණ කියන එකේ වැදගත්කම හරිද? X කිරණ කියන්නේ විද්‍යුත් චුම්බක තරංග වර්ගයක්. හරිද? අපි දන්නවා විද්‍යුත් චුම්බක තරංගය හැමතිස්සෙම ගමන් කරන්නේ ආලෝකයේ ප්‍රවේගයෙන්. හරිද? ඒ වගේම එයා ශක්තිය අරන් යන්නේ ශක්ති පැකට් නැත්නම් ශක්ති ෆෝටෝන ආකාරයෙන්. හරිද? එතකොට සූත්‍රිකාවෙන් නිකුත් කරන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයෙන් හරිද? මේ සූත්‍රිකාවෙන් නිකුත් කරන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය පාලනය කරන්න පුළුවන් නම් අපිට පුළුවන් මෙතනින් නිකුත් කරන X කිරණ ප්‍රමාණයක් පාලනය කරන්න. එතකොට හැමතිස්සෙම X කිරණ ප්‍රමාණය පාලනය වෙන්නේ මෙතනින් නිකුත් කරන ඉලෙක්ට්‍රෝන වල ප්‍රමාණය. ඉලෙක්ට්‍රෝන වැඩියෙන් පිට වුණොත් X කිරණ වැඩි ප්‍රමාණයක් නිදහස් වීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන අඩු වශයෙන් නිදහස් කරලා මේ X කිරණ අඩු වශයෙන් තමයි මේ නිදහස් වෙන්නේ. හරිද? එතකොට ඊට පස්සේ දැන් මෙතන මේ අධිවෝල්ටීයතා සැපයුම තියෙනවානේ. එයාගේ අගය අනුව හරිද? අධිවෝල්ටීයතාවයේ සැපයුම ඊටාම අධිකයි නම් මෙතන ප්‍රවේගය චාලක ශක්තිය ඊටමත් වැඩි අගයක් ගන්න. එතකොට එයාගෙන් නිකුත් කරන X කිරණ වල ශක්තිය වැඩි අගයක් වෙනවා. හරිද? එහෙම වුණාට පස්සේ ඒ කියන්නේ මෙයාගේ මේ අධිවෝල්ටීයතා සැපයුමේ අගය අනුව මෙයාගේ චාලක ශක්තිය විවිධ අගයන් ගන්නවා. එතකොට චාලක ශක්තිය වැඩි වෙන්න නිකුත් කරන X කිරණ වල ශක්තිය වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් අපි මෙහෙම විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියෙන් දම ඕකේ X කිරණ වලට අයිති පරාසයක් තියෙනවනේ. මේ පරාසය කියලා හිතුවොත් X කිරණ වල මේ වැඩිම ශක්තියක් තියෙන මේ හරිය නම් ඔන්න මේ හරිය තියෙන X කිරණ තමයි නිදහස් කරන්න මෙයාගේ චාලක ශක්තිය වැඩි නම්. චාලක ශක්තිය අඩු නම් මේ අඩු ශක්තියක් තියෙන X කිරණ තමයි නිදහස් කරන්නේ. එතකොට මේ ෆෝටෝනයක ශක්තිය වැඩි වෙන්න හේතු වෙන්නේ මේ ඉලෙක්ට්‍රෝනයේ චාලක ශක්තියේ අගය තමයි හේතු වෙන්නේ. එයාගේ සිදුවන ශක්ති හානියෙන්නේ මේ
මෙතන X කිරණ ඇති වෙන්නේ. හරිද? එතකොට චාලක ශක්තිය වැඩි අගයක තිබිලා ඉක්මනට හානි වුණොත් මෙයා X කිරණ වල වැඩි ශක්තිය අගයක් තමයි පිට කරන්නේ. හරිද? එතකොට අඩු චාලක ශක්තියකින් ඇවිල්ලා වැදුනොත් X අඩු ශක්තියක් තියෙන X කිරණ තමයි පිට කරන්නේ. හරිද? එතකොට X කිරණ ගත්තම X කිරණ වලට පුළුවන් විනිවිද යන්න පුළුවන්. ඊට පස්සේ වායු අයනීකරණය කරන්න පුළුවන්. ඊට පස්සේ මේක රිත්තණය කරලා තියෙන හේතුව දැන් වායු තිබ්බොතින් මේ ඉලෙක්ට්‍රෝන වායු පරමාණු වල ගැටිලා මෙයාගේ චාලක ශක්තිය හානි වෙන්න පුළුවන් නේ. ඒක නිසා තමයි මේක රිත්තණය කරන්නේ. හරිද? එතකොට ඔන්න ඔය ටික තමයි අපිට X කිරණ ගැන ඉගෙන ගන්න තියෙන්නේ. මේ වැඩිපුරම ඉගෙන ගන්න තියෙන්නේ මෙන්න මේ ලෝහ ඉලක්කයේ වැදුනට පස්සේ ඉලෙක්ට්‍රෝන තරණය වෙලා ඇවිල්ලා X කිරණ නිදහස් වෙනවා. ඒ නිදහස් වෙන්නේ මේ ඉලෙක්ට්‍රෝනය ගාව තිබිච්ච චාලක ශක්තියෙන්. හරිද? ඉලෙක්ට්‍රෝනය ගාව තිබ්බ චාලක ශක්තියෙන් 100ට ගාණක් තමයි X කිරණ බවට පත් වෙන්නේ. හරිද? දැන් මෙයා ඇවිල්ලා මේක ගැටුණට පස්සේ චාලක ශක්තිය හානි වෙලා යනෝනේ. අන්නේ හානි වෙන චාලක ශක්තියෙන් 102ක් වගේ ප්‍රමාණයක් තමයි X කිරණ වෙන්නේ. ඊටු ඔක්කොම තාපය වෙනවා. ඒක නිසා මේ ඇනෝඩය රත් වෙන්න පුළුවන්. එතකොට ඇනෝඩය රත් වෙන එක වළක්ව ගන්න සිසිල්කාරක ද්‍රව්‍ය මේකට යොදනවා. හරිද? සිසිල්කාරක ද්‍රව්‍ය යොදලා තමයි මේ ඇටෝම ක්‍රියාත්මක කරගන්නේ. එතකොට මේක හැබැයි මේක ටිකක් බලන්න මේක හරියට ප්‍රකාශ විද්‍යුත් ආචරණයේ අනිත් පැත්ත වගේ. ඒ කියන්නේ දැන් ප්‍රකාශ විද්‍යුත් ආචරණය උනේ ඒකේ උනේ ලෝහයකට. හරිද? ඒකේ උනේ ලෝහයකට කිරණ වැටුනම. හරිද? කිරණ වැටුනම ඉලෙක්ට්‍රෝන පිට වෙනවා. හරිද? මෙතන වෙන්නේ ලෝහයකට ඉලෙක්ට්‍රෝන වැදුනම කිරණ පිට වෙනවා. හරිද? ඒ කියන්නේ ප්‍රකාශ විද්‍යුත් ආචරණයේදී වෙන්නේ ප්‍රකාශ විද්‍යුත් ආචරණයේදී උනේ. හරිද? ආලෝකයේ හරි නැත්නම් වෙනත් UV කිරණ හරි මොනවා හරි කිරණ වර්ගයක් ලෝහයක ගැටුණාට පස්සේ ඉලෙක්ට්‍රෝන ගැලවිලා යන එකනේ අපි ප්‍රකාශ විද්‍යුත් ආචරණයේදී ඉගෙන ගත්තේ. ඒතකොට ඒකේ අනිත් පැත්ත වගේ තමයි මේක. වෙනසකට තියෙන්නේ මෙතන ගොඩක් වෙලාවට ඇති වෙන්නේ X කිරණ කියන එක තමයි. හරිද? වෙනත් කිරණ හැදෙනවා අඩුයි. එතකොට මෙතන වෙන්නේ ලෝහයක ඉලෙක්ට්‍රෝන ත්වරණය කරලා ගැටුණාට පස්සේ එතනින් මේ කිරණ පිට වෙන්නේ. හරිද? අරකේ අනිත් පැත්ත. ඒක නිසා අපිට මේකට කියන්න පුළුවන් ප්‍රතිප්‍රකාශ මේ විද්‍යුත් ආචරණය කියලා. හරිද? ප්‍රතිප්‍රකාශ විද්‍යුත් ආචරණය කියනත් කියන මේ X කිරණ නිපදවන ක්‍රමය. හරි? එතකොට ඔන්න ඔය කරුණු ටික තමයි අපි දැනගෙන ඉන්න ඕන X කිරණ ගැන. මේ ඇටෝම ටිකක් බලලා මතක තියාගන්න ඕන. ඔය ටික තමයි X කිරණ ගැන ඉගෙන ගන්න තියෙන්නේ. හරි. හරි. ඊළඟට අපිට තියෙන්නේ කතා කරන්න තියෙන්නේ අලුතෙන් දාපු කොටසක්. මේ පාඩමට අලුතෙන් දාපු කොටසක්. කියන්නේ අංශු භෞතික විද්‍යාව කියන කොටස. හරිද? අංශු භෞතික විද්‍යාව කියන කොටස ගත්තම මේ අංශු භෞතික විද්‍යාව කියලා කියන්නේ. හරිද? අංශු භෞතික විද්‍යාව ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. දැන් හරිද? ඒකෙදි අංශු භෞතික විද්‍යාව කියලා කියන්නේ පදාර්ථයේ හැදිලා තියෙන මූලික අංශු තියෙනවානේ. කියන්නේ අපි ගන්න පදාර්ථය කියන්නේ ඝන ද්‍රව වායු. හරිද? අන්නේ ඝන ද්‍රව වායු හැදිලා තියෙන මූලික අංශු. ඒ කියන්නේ අපි දන්නවා පරමාණුව ගැන. පරමාණුව කියන්නේ මූලික අංශුවක් කියලා තමයි හිතාගෙන හිටියේ. හරිද? හැබැයි පස්සේ කාලෙක පරමාණුවත් බෙදුවා න්‍යෂ්ටියයි ඉලෙක්ට්‍රෝනයි කියලා කොටස් වලට. ඊට පස්සේ න්‍යෂ්ටිය ඇතුළත් ආපහු බෙදුවා ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි කියලා. හරිද? ඔන්න ඔය වගේ පදාර්ථයේ හැදිලා තියෙන මූලික අංශු පිළිබඳ ඉගෙන ගන්න එකට තමයි අංශු භෞතික විද්‍යාව කියලා කියන්නේ. හරිද? අංශු භෞතික විද්‍යාව යන කියලා කිව්වොත් විශ්වයේ තැනිය ඇති ඕනෑම පදාර්ථයක් නිර්මාණය වී ඇති මූලික අංශු ගැන අධ්‍යයනය කිරීම තමයි අංශු භෞතික විද්‍යාව කියලා කියන්නේ. හරිද? එතකොට මූලික අංශු එකතු වෙලා තමයි ඝන ද්‍රව වායු කියන පදාර්ථය හැදෙන්නේ.
හරිද? මූලික අංශු වර්ග එකතු වෙලා. ඒ කියන්නේ පරමාණු, න්‍යෂ්ටි, ඊට පස්සේ ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන ඔය වගේ අංශු මූලික අංශු එකතු වෙලා තමයි මේ පදාර්ථය කියන ඒවා හැදෙන්නේ. හරිද? එතකොට දැන් පරමාණුව ගත්තොත් හරිද? පරමාණුවක් ගත්තොත් න්‍යෂ්ටිය තියෙනවා. හරිද? ඊට පස්සේ වටේට ඉලෙක්ට්‍රෝන තියෙනවානේ ශක්ති මට්ටම් වල. හරිද? පරමාණුව කියන එක ඔන්න ඔය වගේනේ. හැබැයි මේ පරමාණුව කියන එක මූලික අංශුවක්ද? පරමාණුව කියන එක මූලික අංශුවක්ද කියලා හොයාගන්න පුළුවන් මේ පරමාණුව අපිට තව කුඩා කොටස් වලට බෙදන්න පුළුවන්ද බැරිද කියන එක. හරිද? දැන් මේ පරමාණුවක් ගත්තොත් හැදිලා තියෙන ඉලෙක්ට්‍රෝනයි න්‍යෂ්ටියනේ. හරිද? එතකොට පරමාණුවක් කියන එකත් කුඩා කොටස් වලට බෙදන්න පුළුවන්. හරිද? පරමාණුව බෙදන්න පුළුවන් න්‍යෂ්ටියයි ඉලෙක්ට්‍රෝනයි කියලා වෙනම. හරිද? එතකොට අපි ගත්තොත් ඉලෙක්ට්‍රෝනය කියන එක හරිද? මේ පරමාණුව කියන එක බෙදුවට පස්සේ ඉලෙක්ට්‍රෝනය වෙනම ගන්න පුළුවන්, න්‍යෂ්ටිය වෙනම ගන්න පුළුවන්. හරිද? ඉලෙක්ට්‍රෝනය කියන එක මූලික අංශුවක්. ඒක තවදුරටත් බෙදන්න බෑ කියලා දැනට කියන්නේ. හරිද? ඉලෙක්ට්‍රෝනය කියන එක මූලික අංශුවක්. දැන් මේ සම්පූර්ණ පරමාණුව ගත්තොත් මූලික අංශුවක් නෙමෙයි. මූලික අංශුවක් නෙමෙයි. හරිද? ඊට හැබැයි ඉලෙක්ට්‍රෝනය ගත්තොත් මූලික අංශුවක්. එයාව තවදුරටත් බෙදන්න බෑ. එයා විද්‍යුතය ගෙනියන මේ අංශුව විදියට තමයි සලකන්නේ. හරිද? එතකොට මේ ඉලෙක්ට්‍රෝනය කියන එක තවදුරටත් බෙදන්න බෑ කියලා දැනට මතයක් තියෙනවා. හොයාගෙන තියෙනවා. ඒ තවදුරටත් දැන් තාක්ෂණය දියුණු වෙන්න සමහරවිට මේ ඉලෙක්ට්‍රෝනයක් බෙදලා මේකේ මූලික අංශුවක් හොයාගන්න. ඒ කියන්නේ මේක හැදිලා තියෙන්නේ මොකකින්ද කියලාත් හොයාගන්න පුළුවන්. මේ හොයාගන්න පුළුවන් වේවි. හරිද? එතකොට දැනට මෙයා මූලික අංශුවක්. හැබැයි මේ න්‍යෂ්ටිය ගත්තොත් න්‍යෂ්ටිය මූලික අංශුවක්ද? න්‍යෂ්ටිය මූලික අංශුවක් නෙමෙයි. හරිද? මූලික අංශුවක් නෙමෙයි. හේතුව න්‍යෂ්ටිය හැදිලා තියෙන්නේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි එකතු වෙලානේ. හරිද? න්‍යෂ්ටිය හැදෙන්නේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි එකතු වෙලා. එතකොට අපි ගත්තම න්‍යෂ්ටිය හැදෙන්නේ ප්‍රෝටෝනයි ඉලෙක්ට්‍රෝනයි එකතු වෙලා නිසා මේ න්‍යෂ්ටිය කියන එක අපිට මූලික අංශුවක් විදිහට සලකන්න බෑ. හරිද? ඊට පස්සේ මේ ඉලෙක්ට්‍රෝනය හැම මූලික අංශුවක් කියලා සලකන්න පුළුවන්. එතකොට න්‍යෂ්ටිය මූලික අංශුවක් නෙවෙයි. න්‍යෂ්ටිය හැදිලා තියෙන්නේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. එතකොට න්‍යෂ්ටියේ මූලිකේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි කියලා හිතන්න පුළුවන්. හැබැයි මේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි කියන ඒවා තවදුරටත් කුඩා කොටස් වලට බෙදන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. හරිද? ඒ කියන්නේ නූතන භෞතික විද්‍යාවේ හොයාගෙන තියෙන ප්‍රෝටෝන නියුට්‍රෝන කියන ඒවා තව කුඩා කොටස් වලට බෙදන්න පුළුවන් කියනවා. හරිද? ඉලෙක්ට්‍රෝනය බැරි වුණාට ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි පුළුවන්. හරිද? එතකොට ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි කුඩා කොටස් වලට බෙදුවම එන කුඩා කොටසකට කියනවා නමක් ක්වාක්ස් කියලා. හරිද? ක්වාක්ස් කියන ඒවා තමයි මේ ප්‍රෝටෝන නියුට්‍රෝන හැදිලා තියෙන්නේ ක්වාක්ස් වලින්. හරිද? එතකොට ක්වාක්ස් කියන එක එතකොට දැනට මූලික අංශුවක් විදියට තමයි විද්‍යාඥයෝ හිතන්නේ. හරිද? එතකොට ක්වාක්ස් කියන එක මූලික අංශුවක් කියන එක හරියි. ප්‍රෝටෝන නියුට්‍රෝනත් මූලික අංශුවක් නෙමෙයි. හරිද? මූලික අංශුවක් නෙමෙයි. මෙයා මූලික අංශුවක් කියලා දැනට කියනවා. හරිද? තව ඉස්සරහට සමහරවිට ඒකත් වෙනස් වෙන්න පුළුවන්. දැනට අපිට ඉගෙන ගන්න තියෙන්නේ ක්වාක්ස් කියන එක මූලික අංශුවක් කියලා. මේ ක්වාක්ස් කියන එකෙන් තමයි ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි හැදෙන්නේ. ඒ වගේම තව වෙන ඒවාත් හැදෙනවා. මේ ඉලෙක්ට්‍රෝනය ගත්තම මූලික අංශුවක්. එතකොට ඉලෙක්ට්‍රෝන ඉති වෙන්නේ මූලික අංශු. කියන්නේ දැන් මූලික අංශුවක් කියන්නේ එයා මේ මොන හරි පදාර්ථයක් හැදිලා තියෙන කුඩාම මේකනේ. හරිද? මූලික අංශුවක් කියන්නේ කුඩාම මේ ඒකකයට තමයි මූලික අංශුවක් කියලා කියන්නේ. හරිද? එතකොට විශ්වයේ දැනට හොයාගෙන තියෙන මූලික අංශු වර්ග දෙකක්. හරිද? මූලික අංශු වර්ග දෙකක් හොයාගෙන තියෙනවා. එකක් ක්වාක්ස්. අනිත් එක ලෙප්ටන්ස්. හරිද?
quarks උයි leptons උයි. ඔන්න ඔය දෙක තමයි මූලික අංශ විදියට දැනට තියෙන්නේ. මේ ඉලෙක්ට්‍රෝන කියන එක අයිති වෙන්නේ මේ leptons ගණයට. හරිද? ඒක ටිකක් අපි ඉස්සරහට යනකොට බලමු. එතකොට මේ quarks කියන එක quarks කියන එක එතකොට ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි කියන එක මූලික අංශයක් විදිහට සලකන්නේ නැහැ. හැබැයි ඉලෙක්ට්‍රෝනයේ මූලික අංශයක් විදිහට සලකනවා. ප්‍රෝටෝන නියුට්‍රෝන දෙක හැදිලා තියෙන්නේ quarks වලින්. හරිද? එතකොට මේ quarks කියන එක කවදාවත් මේ මූලික අංශු දැනට හොයාගෙන තියෙන්නේ මේ ටික. හරිද? එතකොට මේ මෙතනින් පරමාණු කියන එක ඉස්සර මූලික අංශයක් විදිහට සැලකුවා තවදුරටත් බෙදන්න බෑ කියලා. හැබැයි ටික කාලයක් ගියාට පස්සේ එයාවත් බෙදුවා ඉලෙක්ට්‍රෝනයි න්‍යෂ්ටියයි කියලා. හරිද? ඊට පස්සේ ඉලෙක්ට්‍රෝනය තවදුරටත් බෙදන්න බෑ කියලා දැනට තාම හොයාගෙන නැහැ. බෙදන්න පුළුවන් කියලා හොයාගෙන නැහැ. ඒක නිසා එයා මූලික අංශයක් විදිහට සලකනවා. හැබැයි න්‍යෂ්ටිය බෙදන්න පුළුවන් ප්‍රෝටෝනයි නියුට්‍රෝන වලටයි. ඒ නිසා න්‍යෂ්ටියත් මූලික අංශුවක් නෙමෙයි. ඊට පස්සේ ආපහු ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි බෙදන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා quarks වලට. quarks කියන්නේ දැනට එතකොට මූලික අංශුවක්. හරිද? එතකොට අපි විශ්වයේ තියෙන මූලික අංශු ගත්තම quarks කියන ඒවායි leptons කියන ඒවායි තමයි දැනට තියෙන්නේ. හරිද? ඒ වලින් මේ quarks කියන එකට හරිද? මේ quarks කියන එකට කවදාවත් තනියම ඉන්න බෑ. හරිද? quarks කියන ඒවට තනි ඒකකයක් විදිහට ඉන්න බෑ. කියන්නේ කවදාවත් තනියම ඉන්නේ නැහැ quarks කියන එක. එයා කීපයක් එක්ක එකතු වෙලා වෙනත් දෙයක් හදනවා. වෙනත් මොකක් හරි දෙයක් හදනවා. කියන්නේ quarks කියන එකක් කියන්නේ අපි හිතමු quarks එකක් මේ වගේ කියලා. හරිද? මේ වගේ මෙයාට තනියම ඉන්න බෑ කවදාවත්. මෙයා දෙකක් තුනක් ඒ වගේ ගානක් මේ එකතු කරන් තමයි ඉන්නේ. අන්න ඒ වගේ quarks එකතු වෙලා හදන ඒ කියන්නේ group එකකට. group එකක් කියන්නේ පොඩි group එකක් වගේ නේ. කියන්නේ quarks එකක් කවදාවත් තනියම ඉන්නේ නැහැ. එයා හැමතිස්සෙම ඉන්නේ group එකක් විදිහට. ඒ කියන්නේ කණ්ඩායම් වශයෙන්. අන්නේ කණ්ඩායම් වලට කියනවා hadrons කියලා. හරිද? quarks වලින් කියන්නේ මේ hadrons කියන්නේ වෙනම එකක් නෙමෙයි. hadrons කියලා කියන්නේ අර group එකට දෙන නම. ඒ කියන්නේ quarks වලින් හැදෙන group එකක් තියෙනනේ. දැන් මේක main එකක් quark එකක් කියලා කියන්න පුළුවන්. හරිද? හැබැයි මෙයා තනියම ඉන්නේ නැහැ. මෙයා ඉන්නේ කණ්ඩායම් විදියට. ඒක නිසා මෙන්න මේ කණ්ඩායමටම දෙන තනි වචනය හරිද? මේකටම දෙන තනි වචනය තමයි ඔය hadrons කියන්නේ. නැතුව ඒක අලුත් අංශුවක් නෙමෙයි. හරිද? hadrons කියන්නේ එතකොට quarks වලින් හදන පොඩි කණ්ඩායම්. හරිද? එතකොට ඔය hadrons කියන ඒවා හරිද? hadrons කියන ඒවා වර්ග දෙකක් තියෙනවා. හරිද? තව පොඩි දෙයක් කියන්න දෙනවා. මේ quarks කියන ඒවට හැමතිස්සෙම තියෙන්නේ quarks කියන ඒවට ආරෝපණයක් තියෙනවා. හරිද? ඒ ආරෝපණය හැමතිස්සෙම භාගික ආරෝපණ තමයි තියෙන්නේ. quarks වලට තියෙන්නේ භාගික ආරෝපණ. හරිද? ආරෝපණ තියෙන්නේ quarks වල තියෙන්නේ භාගික ආරෝපණ. එතකොට quarks මූලික වශයෙන් තියෙනවා quarks වර්ග 6ක් තියෙනවා. හරිද? ඒ 6 අපිට ගන්න පුළුවන් මේ විදිහට. හරිද? quarks අයම මේ පැත්තෙන් නියන්නම්කෝ quarks තියෙනවා 6ක්. මේක පොඩ්ඩක් දැනගෙන ඉන්න විතරයි තියෙන්නේ. quarks 6ක් තියෙනවා. පළවෙනි එක up quark එක, ඊට පස්සේ down up quark, down quark, ඊට පස්සේ තියෙනවා charm, strange, ඊට පස්සේ top, bottom කියලා quarks වර්ග 6ක් තියෙනවා. ඒ වල නම් හැදිච්ච විදිහ ඉතින් අපි දන්නේ නැහැ. එයාලා දීපු ටික තමයි ඔය තියෙන්නේ. හරිද? එයාලා කියලා දෙනවා quarks වර්ග 6ක් තියෙනවා. අයෙන් up quarks, down quarks, charm quarks එක, strange quark එක, top quark එක, bottom quark එක. ඔය කොහොම කියලා 6ක් තියෙනවා. හරිද? එතකොට up down කියලා එකකින් මතක තියාගන්න පුළුවන්. charm strange කියලා එකකින් මතක තියාගන්න පුළුවන්. top bottom කියලා එකකින් මතක තියාගන්න පුළුවන්. හරිද? එතකොට ඔන්න ඔය 6 තමයි තියෙන්නේ. හරිද? මේ 6
ප්‍රදාන කරගෙන මෙයාලගේ ප්‍රති විරුද්ධ මේ කට්ටියත් ඉන්නවා. හරිද? එතකොට quarks ගත්තම මූලික 6 මේ ටික. හරිද? මේවල ආරෝපණ ගත්තොත් මේවල ආරෝපණ ගත්තම හැමතිස්සෙම quarks වල ආරෝපණ ගත්තම මෙන්න මේ up quark එකේ down quark එකේ කියන දෙන්නගේ ආරෝපණ දෙක දැනගෙන ඉන්න ඕන. හරිද? up quark එකේ ආරෝපණය 3න් 2යි. down quark එකේ ආරෝපණය 3න් 1යි. හරිද? එතකොට quarks ගත්තම quarks වර්ග 6ක් තියෙනවා. up down charm strange top bottom. හරිද? ඊට පස්සේ up quark එකේ ධන 3න් 2යි down quark එකේ ඍණ 3න් 1යි තමයි ආරෝපණය. එතකොට හැමතිස්සෙම ප්‍රෝටෝනයක් හැදෙන්නේ. හරිද? ප්‍රෝටෝනයක් හැමතිස්සෙම හැදෙන්නේ up quark දෙකකුයි down quark එකකුයි. හරිද? දැන් මේ quarks කියන ඒවලට තියෙන්නේ හැමතිස්සෙම භාගික ආරෝපණ. ඒ භාගික ආරෝපණ එකතු වෙලා සම්පූර්ණ ආරෝපණ හදනවා. ඒ හදන ගෲප් එකකට අපි කියනවා හෙඩ්‍රන්ස් කියලා. එතකොට මෙන්න මේ ප්‍රෝටෝන කියන ඒවා අයිති වෙන්නේ ඔන්න ඔය හෙඩ්‍රන්ස් කියන ගණයට. හරිද? හෙඩ්‍රන්ස් කියන ඒ ගෲප් එකට දෙන නමේ ඇතුලේ ඉන්න එක්කෙනෙක් තමයි ප්‍රෝටෝනය කියන්නේ. හරිද? එයා හැමතිස්සෙම හැදෙන්නේ up 2යි down 1යි. හරිද? up 2යි down 1යි. එතකොට up 2ක් කියලා කියන්නේ එයාට එහෙනම් up 2ක ආරෝපණය ගත්තොත් 3න් 2 ධන 3න් 2 down 1ක ආරෝපණය ඍණ 3න් 1යි. එතකොට මේ ටික ඔක්කොම එකතු කරාම වෙනවා ධන 1යි කියලා ආරෝපණය. හරිද? එතකොට ප්‍රෝටෝන එක ධන 1 ආරෝපණය හැදෙනවා කියලා මෙයාලා කියන්නේ මෙන්න මේ up quarks දෙකයි down quarks එකයි එකතු වුණාම. හරිද? එතකොට මෙයා හෙඩ්‍රන්ස් වර්ගයට තමයි මේ ප්‍රෝටෝන කියන එක අයිති වෙන්නේ. හරිද? එතකොට නියුට්‍රෝනය ගත්තම නියුට්‍රෝනය හැදෙන්නේ down quarks දෙකයි. හරිද? down quarks දෙකයි up quark එකයි. හරිද? එතකොට down quarks දෙකේ එනවා ඍණ 3න් 1යි ඍණ 3න් 1යි up quark එකට ධන 3න් 2ක් එනවනේ. එතකොට ඔක්කොම එකතු කරාම බිඳුවයි. හරිද? ඔක්කොම එකතු කරාම බිඳුවයි. ඔන්න ඕක නිසා තමයි නියුට්‍රෝනයේ උදාසීන අංශුවක් විදිහට සැලකන්නේ. හරිද? නියුට්‍රෝනය හැදිලා තියෙන්නේ quark ආරෝපණයක් සහිත quarks වලින්. හැබැයි නියුට්‍රෝනය සම්පූර්ණයෙන්ම ගත්තම එයා උදාසීනයි. හරි, ඒක නිසා මේවා විද්‍යුත් ක්ෂේත්‍ර වලටවත් චුම්බක ක්ෂේත්‍ර වලටවත් මේ කිසිම මේකක් නැත්තේ. හරිද? එතකොට ඔන්න මේ දෙක මතක තියාගන්න ඕන. ප්‍රෝටෝනය හැදෙන්නේ up 2යි down 1යි. නියුට්‍රෝනය හැදෙන්නේ හරිද? නියුට්‍රෝනය හැදෙන්නේ down 2යි up 1යි. හරිද? නියුට්‍රෝනය හැදෙන්නේ down 2යි up 1යි. ප්‍රෝටෝනය හැදෙන්නේ up 2යි down 1යි. හරිද? ඔන්න ඔය දෙක මතක තියාගන්න ඕන. ඔය දෙක MCQ වලට අහන්න පුළුවන්. හරිද? එතකොට අපි කියාගෙන ආවේ quarks කියලා වර්ගයක් තියෙනවා. හරිද? මේක පොඩ්ඩක් මකනවා. quarks කියලා වර්ගයක් තියෙනවා. ඒ quarks කියන ඒවා හැමතිස්සෙම තනියම ඉන්නේ නැහැ. කණ්ඩායම් විදිහට තමයි ඉන්නේ. quarks වර්ග 6ක් තියෙනවා. up down charm strange top bottom කියලා. හරිද? එතකොට මේ quarks හදන group වලට කිව්වා hadrons කියලා. එතකොට නියුට්‍රෝනයි ප්‍රෝටෝනයි දෙක අයිති වෙන්නේ මෙන්න මේ hadrons කියන group එකට. එතකොට ඔය hadrons කියන group එක හරිද? ඔය hadrons කියන group එක ආපහු කොටස් දෙකකට බෙදෙනවා. එයින් එකක් තමයි බේරියෝන්ස් කියලා කියන්නේ. හරිද? බේරියෝන්ස් කියලා කියන්නේ මේ hadrons හදන එක group එකක්. ඒ වල හැමතිස්සෙම ඉන්නේ quarks තියෙන්නේ
හැමතිස්සෙම quarks වර්ග 3ක් තියෙයි. ඒ කියන්නේ quarks 3කින් තමයි මේ baryons කියන ඒවා හැදෙන්නේ. අනිත් එක ගත්තම අනිත් එක meson. හරිද? අනිත් group එක meson. එයා හැදෙන්නේ හැමතිස්සෙම quarks 2කින්. හරිද? quarks 3කින් හැදෙන group එක baryons. quarks 2කින් හැදෙන ඒවා meson. එතකොට ඇත්තටම ගත්තොත් මේ නියුට්‍රෝන ප්‍රෝටෝන කියන දෙක හෙඩ්‍රන්ස් වලට අයිති වුණාට හෙඩ්‍රන්ස් වල බේරියන්ස් වලට තමයි නියුට්‍රෝන ප්‍රෝටෝන කියන දෙක අයිති වෙන්නේ. හරිද? හරිද? එතකොට මීසෝන් කියන ඒවා හැදෙන්නේ හැමතිස්සෙම quarks වර්ග දෙකකින්. හරි? එතකොට ඔන්න ඔය ටික තමයි quarks ගැන ඉගෙන ගන්න තියෙන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් අපි එන්න ඕනේ පදාර්ථ සහ ප්‍රතිපදාර්ථ කියලා දෙයක් ගැන ඉගෙන ගන්න. හරිද? පදාර්ථ සහ දැන් මේක මම පොඩ්ඩක් මතනවා. පදාර්ථ සහ ප්‍රතිපදාර්ථ කියලා දෙයක් ගැන ඉගෙන ගන්න. ඒ කියන්නේ මේ විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. හරිද? විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා පදාර්ථ සහ ප්‍රතිපදාර්ථ කියලා දෙකක්. හරිද? ප්‍රතිපදාර්ථ. හරිද? එතකොට පදාර්ථ කියලා කියන්නේ සාමාන්‍යයෙන් විශ්වයේ පවතින ඒවා. හරිද? ප්‍රතිපදාර්ථ කියන්නේ විශ්වයේ පවතින්න බෑ. හැබැයි විශ්වයේ තියෙන ඕනෑම අංශුවක ඒ කියන්නේ අංශුවක ව්‍යුහයෙන් සමානයි ආරෝපණයෙන් වෙනස්. හරිද? දැන් ඉලෙක්ට්‍රෝනය ගත්තොත් ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය ඍණ 1යිනේ. හරිද? ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය ඍණ 1යි. හැබැයි ඉලෙක්ට්‍රෝනයේ ප්‍රතිපදාර්ථය ගත්තොත් ඒ කියන්නේ ඇන්ටි මැටර් එක ගත්තොත් හරිද? ප්‍රතිපදාර්ථය ගත්තොත් පදාර්ථයේ ඉලෙක්ට්‍රෝන ගත්තම එයාගේ ඍණ 1යි. ප්‍රතිපදාර්ථය ගත්තොත් ප්‍රතිපදාර්ථය කියලා පෙන්නන්නේ මෙතන උඩින් ඉරක් ගහනවා. එයාගේ ආරෝපණය ධන 1යි. හරිද? ඊට පස්සේ දැන් අපි ප්‍රෝටෝනය ගත්තොත් ප්‍රෝටෝනය ධන 1යිනේ. ඒකට ප්‍රෝටෝනයේ ප්‍රතිපදාර්ථය ඍණ 1යි. හරිද? ඔන්න ඔය වගේ. කියන්නේ අංශු සැකැස්ම එකම ආකාරයෙන් තියෙන්නේ. හැබැයි ආරෝපණය වෙනස්. ඒ වගේ වට කියනවා අපි පදාර්ථයට අයිති එයාගේ ප්‍රතිපදාර්ථය. පදාර්ථයේම ප්‍රතිපදාර්ථය කියන ආරෝපණය තමයි විරුද්ධ වෙන්නේ. අංශු වල සැකැස්ම එකම ආකාරයි. හරිද? ඔන්න ඔයක පොඩ්ඩක් තේරුම් අරගෙන පදාර්ථ ප්‍රතිපදාර්ථ කියන දෙක තේරුම් අරගෙන හරිද? එන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක් ගැන ඉගෙන ගන්න. හරිද? දැන් අපි කියාගෙන ආන මූලික අංශු කොටස් දෙකයි quarks leptons. ඒකෙන් quarks කියන අපි ටිකක් ඉගෙන ගත්තා. quarks කියන්නේ තනියම ඉන්න බැරි එකෙක්. ඒක නිසා එයා හදන පොඩි group වලට අපි hadrons කියන නමක් කිව්වා. ඊට පස්සේ ඒක baryons, mesons කියලා මේ group දෙකකට බෙදන්න පුළුවන්. baryons හැමතිස්සෙම quarks 3කින් හැදෙන්නේ. meson හැදෙන්නේ quarks 2කින්. එතකොට meson එකක් ගත්තොත් meson එක ඇත්තටම හැදෙන්නේ quark එකකිනුයි anti quark එකකිනුයි. හරිද? quark එකකිනුයි anti quark එකකිනුයි තමයි ඇත්තටම හැදෙන්නේ. ඒ කියන්නේ පදාර්ථයකුයි ප්‍රතිපදාර්ථයකුයි එකතු වෙලා තමයි මේ meson කියන ඒවා හැමතිස්සෙම හැදෙන්නේ. හරිද? උදාහරණයක් ගත්තොත් මේ පියෝන් කියලා අංශුවක් තියෙනවා. පියෝන්. හරිද? එයාගේ නම පියෝන්. PION. පියෝන් කියන එක තමයි ඒ අංශුව. ඒ අංශුව සමහර විට විද්‍යාගාරවල හොයාගෙන ඇති. හරිද? පියෝන් කියන එක ඒක හැදෙන්නේ හැමතිස්සෙම අප්ක්වාක් එකකුයි. හරිද? අප්ක්වාක් එකකුයි ඩවුන් ඇන්ටි ක්වාක් එකකුයි. ඩවුන් ඇන්ටි ක්වාක් එකක්. හරිද? දැන් අපි දන්නවා අප්ක්වාක් වල අපිට ආවේ ආරෝපණය ධන 3න් 2යි. ඩවුන් වල ආවේ ඍණ 3න් 1යිනේ. එතකොට ඒක ඇන්ටි වෙනකොට ධන 3න් 1ක් වෙනවා. කියන්නේ එයාගේ ඩවුන් ක්වාක් එකේ ආරෝපණය ඍණ 3න් 1යි. හැබැයි එයාගේ ප්‍රතිපදාර්ථය ධන 3න් 1යි. එතකොට මේ දෙන්න එකතු වුණාම ධන 1ක ආරෝපණයක් හැදෙනවා.
එතකොට පියෝන් එක ගත්තම ධන 1යි. හරිද? එතකොට මේ පියෝන් එකේ තියෙනවා ප්‍රතිපදාර්ථයක් ඇන්ටි පියෝන් කියලා. හරිද? ඇන්ටි පියෝන්. එතකොට පියෝන් කියන්නේ එක අංශුවක්, ඇන්ටි පියෝන් කියන්නේ තව අංශුවක්. ඒ දෙන්නගේ සැකැස්ම එකමයි, හැබැයි ආරෝපණය වෙනස් වෙනවා. මේ ඇන්ටි පියෝන් එක හැදෙන්නේ මේකේ අනිත් පැත්තට. අප් ක්වාක් වල ඇන්ටි ක්වාක් එක ගන්නවා, ඩවුන් ක්වාක්ස් වල නෝමල් කියන්නේ පදාර්ථය ගන්නවා. ඩවුන් ක්වාක් එකේ පදාර්ථයයි අප් ක්වාක් එකේ ප්‍රතිපදාර්ථයයි. එතකොට මෙතන ඉන්නේ මෙයා දැන් අප් ක්වාක් එක ධන 3න් 2යිනේ. එතකොට ප්‍රතිපදාර්ථය ගත්තාම මෙයාගේ ඍණ 3න් 2යි. ඊට පස්සේ ඩවුන් ක්වාක් එක ගත්තම ඍණ 3න් 1යි. එතකොට ඔක්කොම එකතු කරාම ඍණ 1යි. එතකොට ඇන්ටි පියෝන් එක ගත්තම ඉන්නේ ඍණ 1ක ආරෝපණය. හරිද? ඔන්න ඔය වගේ. එතකොට මේ ක්වාක්ස් කියන එක හෙඩ්රන්ස් වලට බෙදෙනවා. ඊට පස්සේ හෙඩ්රන්ස් කියන නමක් දෙනවා. එයා හදන ගෲප් වලට හෙඩ්රන්ස් බෙදෙනවා බේරියෝන්ස්, මීසෝන්ස් කියලා. බේරියෝන්ස් හැදෙන්නේ හැමතිස්සෙම ක්වාක්ස් 3කින්. මීසෝන් හැදෙන්නේ හැමතිස්සෙම ක්වාක් එකකුයි උණුයි ඇන්ටි ක්වාක් එකකිනුයි. උදාහරණ විදිහට පියෝන් කියන එක අපිට ගන්න පුළුවන්. හරිද? එතකොට ක්වාක්ස් ගැන උතරින් ඉවරයි. ඊළඟට අපි යමු ලෙක්ටන්ස් ගැන කතා කරන්න. හරිද? එතකොට ලෙක්ටන්ස් ගත්තම මේවා තනියම ඉන්නේ ඒවා. හරියට අර ඉලෙක්ට්‍රෝන වගේ. ඉලෙක්ට්‍රෝන මූලික අංශුවක් කියලා කිව්වනේ. ඉලෙක්ට්‍රෝන හැමතිස්සෙම ඉන්නේ තනියම. එයා කවදාවත් ගෲප් විදියට ඉන්නේ නැහැ. මෙයාලා ඉන්නේ තනියම. හරිද? තනියම තමයි ලෙක්ටන්ස් කියන ඒවා ඉන්නේ. ක්වාක්ස් කියන ඒවා හැමතිස්සෙම ගෲප් විදියට ඉන්නේ. ගෲප් බේරියෝන්ස්, මීසෝන්ස් කියලා දෙකයි. බේරියෝන්ස් වල ක්වාක්ස් 3ක් තියෙනවා. මීසෝන්ස් වල ක්වාක් එකයි, ඇන්ටි ක්වාක් එකයි. හරිද? එතකොට බේරියෝන්ස් වලට ප්‍රෝටෝන, නියුට්‍රෝන තමයි උදාහරණ වෙන්නේ. මීසෝන් වලට පියෝන්. හරිද? ඊට පස්සේ ලෙක්ටන්ස් ගත්තම ලෙක්ටන්ස් ඉන්නේ හැමතිස්සෙම තනියම. හරිද? ලෙක්ටන්ස් ඉන්නේ තනි අංශුවක් විදියට. ඒවා කියන්නේ ලක්ෂීය ස්කන්ධ. හරිද? තනි අංශුවක් විදියට තමයි හැමතිස්සෙම ඉන්නේ. උදාහරණ විදියට අපිට ලෙක්ටන්ස් 6ක් ගැන ඉගෙන ගන්න තියෙනවා. හරිද? ලෙක්ටන්ස් 6ක් තියෙයි කියලා දැනගෙන ඉන්න තියෙනවා. හරිද? ලෙක්ටන්ස් 6යි. එතකොට මේ ලෙක්ටන්ස් 6 ගත්තම පළවෙනි එක ඉලෙක්ට්‍රෝනය. හරිද? පළවෙනි එක ඉලෙක්ට්‍රෝනය, දෙවෙනි එක මියෝන්. හරිද? මියෝන් කියන එක MUON මියෝන්. පළවෙනි එක ඉලෙක්ට්‍රෝන, දෙවෙනි එක මියෝන්, තුන්වෙනි එක ටෝ කියන එක, හතරවෙනි එක ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝ එක. හරිද? ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝ. හරිද? ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝ කියන එක. ඊට පස්සේ පස්වෙනි එක මියෝන් නියුට්‍රිනෝ එක. හරිද? මියෝන් නියුට්‍රිනෝ කියන එක. ඊට පස්සේ ටෝ නියුට්‍රිනෝ කියන එක තමයි හයවෙනි. කියන්නේ ඉලෙක්ට්‍රෝනයයි, මියෝනයයි, ටෝ එකයි. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝනය නියුට්‍රිනෝවයි, මියෝන් නියුට්‍රිනෝවයි, ටෝ නියුට්‍රිනෝවයි. හරිද? ඔන්න ඔය තුන. ඒ කියන්නේ මේ තුන් දෙනාගෙම නියුට්‍රිනෝ තුන තමයි මේ. හරිද? ඔන්න ඔය ටික ලෙක්ටන්ස් විදියට තියෙනවා. හරිද? ලෙක්ටන්ස් 6යි, ක්වාක්ස්ුත් 6යි එතකොට. අපිට මෙතන ලියන්න පුළුවන්. මේ වගේ chart එකක් ඔයාලා තනියම ඇඳගත්තා නම් ලේසි මේ කොටස මතක තියාගන්න. මේ කොටසෙන් MCQ එකක් හෝ දෙකක් එනවා. අනිවාර්යෙන් මුල් හරිය පළවෙනි ප්‍රශ්න 10 ඇතුළත දැන් 2019 2022 පළවෙනි ප්‍රශ්න 10 ඇතුළත MCQ එකක් අනිවාර්යෙන් තියෙනවා. අන්තිම හරියේ සමානට තියෙන්න පුළුවන්. එතකොට ක්වාක්ස් කියන එක 6ක් තියෙනවා. ක්වාක්ස් 6යි. ඊට පස්සේ ඒ වගේ ඇන්ටි ක්වාක්ස් උත් තියෙනවනේ. කියන්නේ ක්වාක්ස් 6කුයි යාළගේ ප්‍රති ක්වාක්ස් 6කුයි. අපි ප්‍රධාන වශයෙන් ගන්න ක්වාක්ස් 6යි කියලා. ඇත්තටම ගත්තොත් ක්වාක්ස් 6කුයි ඇන්ටි ක්වාක්ස් 6කුයි තියෙනවා. ලෙක්ටන්ස් ගත්තොත් ලෙක්ටන්ස් උත් ප්‍රධාන වශයෙන් 6යි. හැබැයි ඕනම පදාර්ථයකට එයාගේ ප්‍රතිපදාර්ථයක් තියෙන පුළුවන්නේ. ඒක නිසා ලෙක්ටන්ස් උත් ඇන්ටි
ලෙප්ටන්ස් විදියට තව 6ක් තියෙනවා. හරිද? ඒකට quarks කීයද leptons කීයද කියලා අහුවොත් කියන්න වෙන්නේ quarks 6යි leptons 6යි කියලා. ඊට පස්සේ quarks වල මේ ප්‍රතිපදාර්ථ ගත්තොත් ඒ antiquarks 6යි antileptons 6යි. එහෙම තියෙනවා. ඒකට ඇත්තටම ගත්තොත් මේ leptons කියන එකට හරිද? leptons කියන එකට ප්‍රධාන වශයෙන් තියෙන්නේ වර්ග 6යි ඉලෙක්ට්‍රෝන මියෝන් ටෝ ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝ මියෝන් නියුට්‍රිනෝ ටෝ නියුට්‍රිනෝ කියලා 6ක් තමයි තියෙන්නේ. හරිද? මෙන්න මේ 6 තමයි තියෙන්නේ ප්‍රධාන වශයෙන්. එතකොට මේ ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය නම් දන්නවනේ ඍණ 1යි කියලා. එතකොට මියෝන් ටෝ කියන දෙකත් එයාගේ ආරෝපණයටම සමානයි. කියන්නේ මෙයා ඍණ 1යි මෙයා ඍණ 1යි මෙයා ඍණ 1යි. හැබැයි ඉලෙක්ට්‍රෝනයේ ස්කන්ධයට වඩා මියෝන් වලයි ටෝ වලයි ස්කන්ධය වැඩි. හරිද? ඉලෙක්ට්‍රෝනයේ තමයි එතකොට ස්කන්ධය අඩුම මේ lepton එක වෙන්නේ. එතකොට මියෝන් ටෝ දෙක ගත්තම එයාලගේ මේ ඉලෙක්ට්‍රෝන මියෝන් ටෝ කියන එක ගත්තම තුනේම ආරෝපණ සමානයි. මියෝන් සහ ටෝ වල ඉලෙක්ට්‍රෝනයට වඩා ස්කන්ධය වැඩි. මේ ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝ ගත්තම එයාලගේ මේ තුන් දෙනාගේම ආරෝපණය බිඳුවයි. හරිද? ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝ වල ආරෝපණයත් බිඳුවයි, මියෝන් නියුට්‍රිනෝ වල ආරෝපණයත් බිඳුවයි, ටෝ නියුට්‍රිනෝ වල ආරෝපණයත් බිඳුවයි. ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝනය උදාසීන කරාම ඒක ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝ. මියෝනය උදාසීන කරාම මියෝන් නියුට්‍රිනෝ. ටෝ එක උදාසීන කරාම ටෝ නියුට්‍රිනෝ. ඔන්නෝම තමයි මේ 6 හැදෙන්නේ. ඒතර මෙයාලගේ ඉන්නවා ප්‍රතිපදාර්ථ 6ක්. anti electron, anti muon, anti tau, anti electron neutrino, anti muon neutrino, anti tau neutrino කියලා 6ක් ඉන්නවා. ඒකට අපි MCQ එක මෙහෙම MCQ එකේ කාලා තිබ්බොත් quarks කීයද leptons කීයද කියලා අපිට උත්තර දෙන්න වෙන්නේ quarks 6යි leptons 6යි කියලා. ඒකට අහලා තිබ්බොත් quarks වල ඇති පදාර්ථ සහ ප්‍රතිපදාර්ථ ගණන මේ සම්පූර්ණ පදාර්ථ සහ ප්‍රතිපදාර්ථ ගණන වන්නේ කියලා. එතකොට quarks මූලික quarks 6ක් තියෙනනේ. එයාලගේ ප්‍රති quarks උත් ඒ කියන්නේ anti quarks උත් 6ක් තියෙනනේ. ඒ 6යි ඔක්කොම 12ක් වෙනවා. පදාර්ථ සහ ප්‍රතිපදාර්ථ ඒ කියන්නේ quarks වල පදාර්ථ සහ ප්‍රතිපදාර්ථ මුළු ගණන වන්නේ කියලා ප්‍රශ්නයක් දුන්නොත් එතකොට එන්නේ උත්තරේ 12යි කියන්නේ. හරිද? ඕනම මේ quark එකකට එයාගේ anti quark එකක් තියෙනවා. අර up down charm strange top bottom කියලා අපි 6ක් කිව්වේ. එයාලගේ anti up එක anti down එක ඊපස්සේ anti top එක anti bottom එක anti charm එක anti strange එක කියලා තව anti quarks 6ක් තියෙනවා. leptons වලත් එහෙමයි. leptons ඉන්නේ තනියම quarks ඉන්නේ group විදියට ඒ group වලට නමක් දුන්න hadrons කියලා. baryons mesons කියලා දෙකකට බෙදන්න පුළුවන්. hadrons කියන ඒවා baryons කියන්නේ quarks 3කින් හැදෙනවා. meson කියන්නේ quarks 2කින් හැදෙනවා. එතකොට leptons ගත්තම මෙන්න මේ 6 තියෙන්නේ. එයාලගේ අර anti quarks anti leptons 6ක් තියෙනවා. හරිද? quarks 6යි එයාලගේ anti quarks 6යි leptons 6යි එයාලගේ anti leptons 6යි. එතකොට මූලිකව ගත්තොත් තියෙන්නේ දෙන්නගෙම 6 අර ප්‍රතිපදාර්ථත් එක්ක සැලකුවම තමයි මෙයාගේ 12යි මෙයාගේ 12යි ඔක්කොම 24ක් තියෙනවා. මූලික අංශ එතකොට ඔක්කොම 24යි. හැබැයි අපි ප්‍රධාන වශයෙන් තියෙන්නේ අපි සලකන්නේ පදාර්ථ ගැනනේ. පදාර්ථ ගැන සලකනකොට තියෙන්නේ 12යි. 12න් 6ක් මෙයා 6ක් මෙයා. හරිද? එතකොට අපි පදාර්ථ ප්‍රතිපදාර්ථ දෙකම සැලකුවොත් හරිද? පදාර්ථ ප්‍රතිපදාර්ථ දෙකම සැලකුවොත් මූලික අංශ 24ක් තියෙනවා. හරිද? ඔන්න ඔය ටික තමයි මේ මූලික අංශ ගැන දැනගෙන ඉන්න ඕන. හරිද? එතකොට ඊට පස්සේ අපිට තියෙන මූලික බල වර්ග ගැන ඉගෙන ගන්න. මූලික අංශ වගේම මූලික බල. ඒ කියන්නේ දැන් ඔය එක එක බල වර්ග තියෙනවනේ. ගුරුත්වාකර්ෂණ බලය, විද්‍යුත් ක්ෂේත්‍ර බලය, චුම්බක බලය, ඔය වගේ එක එක බල තියෙනවනේ. ඒ බලවලත් ඒ බල ඇති වෙන්න හේතු වෙන මූලික බල වර්ගයක් තියෙනවා. ඒ කියන්නේ නිකන් මේ පදාර්ථය ඇති වෙන්න හේතු වෙන මූලික අංශු වගේ අර බල කියන ඒවා ඇති වෙන්නත් මූලික බල වර්ග තියෙනවා. අන්නේ බල වර්ග කීපයක් ගැන තමයි ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ. හරිද?
එතකොට මේ මූලික අංශු ඔන්න ඔය විදිහට තමයි සකස් වෙන්නේ. ඔන්න මේ chart එක ඔයාලා තනියම හදන්න මම note එකක් දානවනේ මේ description එකේ දාන්න link මේ Google Drive link එකේ ඒ note එක download කරගෙන ඒ note එකේ තියෙන කරුණු අඩංගු කරගෙන මේ වගේ chart එකක් ගැහුවා නම් ඔයාලට මේ මූලික අංශු කියන එක මතක තියාගන්න පුළුවන්. මූලික බල කියන ඒවා නම් පොඩ්ඩයි තියෙන්නේ මේ වගේ දිගට යන්නේ නැහැ. මේ එතකොට මූලික අංශු ඔන්න ඒ විදිහට තමයි අපිට කාණ්ඩ කරලා වෙන් කරන්න පුළුවන්. අපි ඊට පස්සේ මූලික බල ගැන ඉගෙන ගන්න. මූලික බල ගත්තම හරිද? මූලික බල ගත්තම ප්‍රධාන බල වර්ග හතරක් තියෙනවා. හරිද? මූලික බල ගත්තම ප්‍රධාන වර්ග මේ බල වර්ග හතරක් තියෙනවා. එතකොට හැම බල වර්ගයක්ම ඇති වෙන්නේ මෙන්න මේ කියන මූලික බල වර්ග හතරෙන්. හරිද? එතකොට පළවෙනි බල වර්ගය මූලික බල වර්ග හතරක් තියෙනවා. හරිද? හතරයි. පළවෙනි එක ගුරුත්වාකර්ෂණ බලය. හරිද? ඒතකොට ඕනම බලය කියන්නේ බලයක් ඇති වෙන්නේ මේ මූලික බල වර්ග හතරෙන්. හරිද? ගුරුත්වාකර්ෂණ බලය. ඒතකොට අපි දන්නවා ගුරුත්වාකර්ෂණ බලය කියන්නේ මොකද්ද? ඕනම ස්කන්ධ දෙකක් අතර ඇති වෙන ආකර්ෂණ බලයක්. හරිද? දැන් පෘථිවිය ගත්තොත් පෘථිවියේ තියෙන ඕනම වස්තුවක් උඩ ඉඳලා අතහැරියදී පෘථිවිය දෙසට ඇද ගන්නවා ආකර්ෂණ බලය. ගුරුත්වයට ආකර්ෂණය වෙන එක තමයි ගුරුත්වාකර්ෂණ බලය කියන්නේ. කියන්නේ යම් ස්කන්ධයක් දිශාවට ඇදලා ගන්න එක. හරිද? එතකොට මේක ඇති වෙන්නේ ස්වභාවික සංසිද්ධියක් නිසා. හරිද? මේ බල වර්ගය ඇති වෙන්නේ ස්වභාවික සංසිද්ධියක් නිසා තමයි මේක ඇති වෙන්නේ. එතකොට අපි ගත්තදින් අපිට ලියන්න පුළුවන් ගුරුත්වාකර්ෂණ බලය කියන්නේ ස්වභාවික සංසිද්ධියක්. හරිද? සංසිද්ධියක්. ඊට පස්සේ මෙයා ඇති වෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය කියන එක ඇති වෙන්නේ ස්කන්ධයක් තියෙන ඕනම වස්තුවකට මේ ගුරුත්වාකර්ෂණ බලය ඇති වෙනවා. හරිද? ස්කන්ධයක් තියෙන ඕනම ස්කන්ධයක් තියෙන හොඳ ස්කන්ධයක් ඇති ඕනම ද්‍රව්‍යයකට. හරිද? ගුරුත්වාකර්ෂණ බලය ඇති වෙනවා. දැන් අපි ගත්තොත් පිහාටුවක් ගත්තොත් පිහාටුව සැහැල්ලුයිනේ. ඒ වගේ ඒ පොඩි හරි ස්කන්ධයක් තියෙන නිසා එයා හැමතිස්සෙම වැටෙන්නේ ගුරුත්වයේ දිශාවට. උඩ ඉඳන් අතහැරියා ගුරුත්වයේ දිශාවට වැටෙනවා. හරිද? උලගක් තිබ්බොත් ගහගෙන යනවා. ඒක වෙනම කතාවක්. හැබැයි එයා වැටෙන්නේ ගුරුත්වයේ දිශාවට. එතකොට ස්කන්ධයක් පොඩි හරි ස්කන්ධයක් තියෙනවා නම් එයාට අනිවාර්යෙන් ගුරුත්වාකර්ෂණ බලය ඇති වෙනවා. හරිද? එතකොට ගුරුත්වාකර්ෂණ බලය කියන එක තමයි මේ මූලික බල වර්ග හතරෙන් දුර්වලම බලය. හරිද? ඒක හොඳට මතක තියාගන්න. දුර්වලම බලය මේ ගුරුත්වාකර්ෂණ බලය. හරිද? දුර්වලම බලය. ඒ කියන්නේ අනිත් බල වර්ග තුනත් එක්ක ගත්තම මෙයා තමයි තියෙන දුර්වලම බලය. හරිද? කියන්නේ මෙයා නිකන් වැඩක් නෑ වගේ තියෙන බලය. හරිද? මේ උනට ගොඩක් වැදගත් වෙනවා. වැදගත් උනාට මෙයා තමයි දුර්වලම බලය. හරිද? එතකොට එතකොට මෙයාලා තමයි දුර්වලම බලය වෙන්නේ. දැන් හැබැයි මෙයාලගේ ස්කන්ධය වැඩි වෙන්න ඒ කියන්නේ ග්‍රහ වස්තු වලට වගේ යන ලොකු විශාල ස්කන්ධවල බලය තරමක් සැලකිය හැකි බලයක්. හරිද? ග්‍රහ වස්තු වලින් ඇති වෙන ඒවා ඊට පස්සේ සූර්යයෙන් ඇති වෙන ඒවා ඒ වගේ ග්‍රහ ලෝකවල ඉතා විශාල ස්කන්ධ වලින් ඇති වෙන බලය සැලකිය හැකි එකක්. හැබැයි ගුරුත්වාකර්ෂණ බලය කියන්නේ ඉතා වැදගත් එකක්. හොඳයි. හැබැයි එයා දුර්වලම බලයක්. හරිද? වැදගත් උනාට දුර්වලයි බලය. හැබැයි උනාට අත්‍යවශ්‍ය එකයි. කියන්නේ
වටිනම බලයක්. හරිද? එතකොට ස්කන්ධය වැඩි වෙන්න මෙයාලගේ ගුරුත්වාකර්ෂණ බලය වැඩි වෙනවා. හරිද? ඔන්න ඒ ටික තමයි ගුරුත්වාකර්ෂණ බලය ගැන ඉගෙන ගන්න තියෙන මූලික බල වර්ග හතරෙන් පළවෙනි එක ගුරුත්වාකර්ෂණ බලය. හරිද? ඊට පස්සේ අපි යමු දෙවෙනි එකට. හරිද? දෙවෙනි එක ගත්තම ඒක විද්‍යුත් චුම්බක බල තමයි දෙවෙනි මූලික බල වර්ගය. හරිද? පළවෙනි එක ගුරුත්වාකර්ෂණ එක, දෙවෙනි එක විද්‍යුත් චුම්බක බල. හරිද? විද්‍යුත් චුම්බක බල. විද්‍යුත් චුම්බක බලය කියන එක තමයි දෙවෙනි බලය. මූලික බල වර්ග වලින් දෙවෙනි බලය. හරිද? එතකොට මේවා ඇති වෙන්නේ ආරෝපණයක් තියෙන අංශු වලට. හරිද? ආරෝපිත අංශු වලට තමයි මේවා ඇති වෙන්නේ. දැන් ගුරුත්ව බලය කියන එක ස්කන්ධයක් තියෙන ඕනම වස්තුවකට ඇති වුණානේ. ඒක විද්‍යුත් චුම්බක බලය ස්කන්ධයක් තිබ්බයි කියලා ඇති වෙන්නේ නැහැ. අනිවාර්යෙන් ආරෝපණයක් තියෙන්න ඕන. හරිද? ආරෝපණයක් තියෙන්න ඕන. ආරෝපණයක් ඇති වස්තු. හරිද? ඒවට තමයි මේ විද්‍යුත් චුම්බක බල ඇති වෙන්නේ. හරි? ඊට පස්සේ මේවා විද්‍යුත් චුම්බක හා ආලෝකය යන ක්ෂේත්‍ර තුල මේ බල වර්ගය හට ගන්නවා. හරිද? විද්‍යුත් ක්ෂේත්‍ර, චුම්බක ක්ෂේත්‍ර සහ ආලෝකය යන ක්ෂේත්‍ර තුල ආලෝකය යන ක්ෂේත්‍ර තුල මෙම් බලය හට ගන්නවා. හරිද? එතකොට මේ විද්‍යුත් චුම්බක බලය කියන එක ඒ යම් කිසි වස්තුවකට විද්‍යුත් චුම්බක බලයක් තියෙනවා නම් ඒ වස්තුවේ ගුණ කියන්නේ යාගේ ස්වභාවය පෙන්වන්න, ඒ කියන්නේ ස්වභාවය මේ විද්‍යුත් චුම්බක බල වලින් තීරණය කරගන්න පුළුවන්. හරිද? ඒවල විද්‍යුත් චුම්බක බල ගැන තියෙන්නේ ඒ ටික. ඊට පස්සේ තව තියෙනවා විද්‍යුත් චුම්බක බලය වැදගත් වෙනවා. ඒ කියන්නේ අර විවිධ ගුණාංග තීරණය කරන්න. හරිද? ඒ කියන්නේ ආරෝපණයක් තියෙන වස්තු වලට විතරනේ, ආරෝපණයක් තියෙන අංශු වලට විතරයි මේ විද්‍යුත් චුම්බක බලය ඇති වෙන්නේ. ගුරුත්වය එක නම් ස්කන්ධයක් තියෙන ඕනම එකකට ඇති වෙනවා. හරිද? එතකොට දැන් අපි ගත්තොත් පරමාණුවක් ඉලෙක්ට්‍රෝන වලට බැඳිලා ඉන්නේ. හරිද? එහෙම න්‍යෂ්ටිය තියෙනනේ. මේක වගේ ඉලෙක්ට්‍රෝන චලිත වෙනවානේ. ඒකට පරමාණුක ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියට බැඳිලා තියෙන්නේ මෙන්න මේ වගේ කියන විද්‍යුත් චුම්බක බලවල. හරිද? ওই බලය නැති වුණා නම් මේ පරමාණු කියන එකක් ඇති වෙන්නේ නැහැ කවදාවත්. හරිද? එතකොට විද්‍යුත් චුම්බක බලයත් අර ගුරුත්ව බලය වගේම ඉතා වැදගත් බලයක්. හරිද? ඊට පස්සේ එතකොට මේ විද්‍යුත් චුම්බක බලය කියන එක ඇති කරන්න හේතු වෙනවා මූලික මේ එකක් කියන මූලික අංශුවක් වගේ එකක් ෆෝටෝන් කියන. හරිද? මෙන්න මේ ෆෝටෝන් කියන එකෙන් තමයි දැන් මේ ෆෝටෝන් කියන අංශුවක්ම නෙමෙයි මේක නිකන් ඒ කියන්නේ මූලික මේ එකක්. හරිද? ඒ කියන්නේ මේ බලය ඇති වෙන්න හේතු වෙන මූලික දෙයක්. හරිද? දැන් ඉලෙක්ට්‍රෝනයයි ප්‍රෝටෝනයයි අතර ඇති වෙනවනේ මේ විද්‍යුත් චුම්බක බලය. කියන්නේ විද්‍යුත් ආකර්ෂණ. මේ ආකර්ෂණ මෙතන ඉඳන් මෙතෙන්ට ගෙනියන්නේ මේ ආකර්ෂණය කියන්නේ ප්‍රෝටෝනේ ඉඳන් ඉලෙක්ට්‍රෝනයට ඇති වෙන ආකර්ෂණය ඉබේ ඇති වෙන්නේ නැහැනේ. ඒක ගෙනියන්නේ මෙන්න මේ ෆෝටෝන කියන ද්‍රව්‍යය. හරිද? ෆෝටෝන තමයි මෙතන ඉඳන් මෙතෙන්ට නැත්තම් මේකේ ඉඳන් මෙතෙන්ට ආකර්ෂණය ගෙනියන්නේ. හරිද? ඒක අපිට පේන්නේ නැහැ. එතකොට මේක ෆෝටෝන් කියන එකකින් ගෙනියනවා කියලා තමයි මේ කියන්නේ. හරිද? මේ ෆෝටෝන් කියන්නේ අර මේ මොනවද විද්‍යුත් චුම්බක තරංගවල ශක්තිය ගෙනියන ෆෝටෝන් වගේම එකක්. හරිද? ඒක නිසා තමයි මේකට ෆෝටෝන් කියන නම දීලා දෙන්නේ. හරිද? එයා තමයි මේ විද්‍යුත් චුම්බක බලය කියන එක හැමතිස්සෙම අරන් යන්නේ. ඒ විද්‍යුත් චුම්බක විකිරණ වලත් ෆෝටෝන්නේ ශක්තිය ගෙනියන්නේ.
අන්න ඒ වගේ දැන් විද්‍යුත් චුම්බක විකිරණ කියන ඒවාත් අපිට පේන්නේ නැහැ. ආලෝකයේ විතරයි අපිට යම්තරමක් හරි පේන්නේ. හරිද? එතකොට ෆෝටෝ මේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන අතර නැත්තම් වෙන මොකක් හරි ආරෝපණයක් අතර ඇති වෙන මේ බලය ආකර්ෂණ බලයක් හෝ විකර්ෂණ බලයක් ගෙනියන්නේ හැමතිස්සෙම මේ ෆෝටෝන් කියන ද්‍රව්‍යය. හරිද? ඊට පස්සේ දැන් මේ දෙවනි මූලික බල වර්ගයනේ අපි කතා කරේ. ඊට පස්සේ තුන්වෙනි මූලික බල වර්ගයේ විදියට තියෙන්නේ හරිද? තුන්වෙනි එක විදියට තියෙන්නේ ප්‍රබල බල කියන එක. හරිද? පළවෙනි එක ගුරුත්ව මම මොන පැත්තෙන් ඉහළ තියන්නම්කො ගුරුත්වාකර්ෂණ බලය. හරිද? දෙවෙනි එක විද්‍යුත් චුම්බක බලය. තුන්වෙනි එක ප්‍රබල බල. හරිද? ප්‍රබල බල. හතරවෙනි එක දුර්වල බල. හරිද? දැන් ඔයාලට හිතෙනවා මේ දුර්වල බල කියන එක දැන් ගුරුත්වාකර්ෂණ බලයෙන් අපි කිව්වේ මේ හතරෙන්ම දුර්වලම බලය. එහෙනම් මොකද මේ දුර්වල බලය කියන එකක් තියෙන්නේ? හරි ඒකට අපි එමු මේක ඉගෙන ගත්තට පස්සේ. හරිද? එතකොට මේ හතර තමයි මූලික බල වර්ග හතර. ඒකෙන් තුන්වෙනි එක ප්‍රබල බල. හරිද? එතකොට ප්‍රබල බල ගත්තම මේක ඇති වෙන්නේ උපපරමාණුක අංශු අතර ඇති වෙන මේ අන්තර් ක්‍රියාවල. හරිද? ඒ කියන්නේ දැන් අර න්‍යෂ්ටි කියන එක තියෙනවනේ. න්‍යෂ්ටිය ගත්තොත් න්‍යෂ්ටිය හැදිලා තියෙන්නේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි වලින්. එතකොට මේ ප්‍රෝටෝනයට නියුට්‍රෝනය බැඳලා තියාගන්න බෑනේ විද්‍යුත් චුම්බක බල වලින්. හේතුව විද්‍යුත් චුම්බක බල ඇති වෙන්නේ ආරෝපණයක් තියෙන අංශු වලට. දැන් මේ නියුට්‍රෝනය ගත්තම ආරෝපණයක් තියෙන අංශු නෙමෙයිනේ. එතකොට කොහොමද මෙයා මේ න්‍යෂ්ටියට බැඳලා තියාගන්නේ? අන්න ඒකට තමයි ඔය ප්‍රබල බල කියන එක හේතු වෙන්නේ. හරිද? ප්‍රබල බල කියන එක හේතු වෙන්නේ ඔන්න ඔය වගේ අවස්ථාවලදී. හරිද? ප්‍රබල බල තමයි මෙතනදී ඇති වෙන්නේ. ප්‍රබල බලයක් ඇති වෙලා තමයි මේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි එකට එකතු වෙලා න්‍යෂ්ටි කියන එක හදන්නේ. හරිද? නැත්තම් මෙයාට ආරෝපණයක් නැහැනේ. ආරෝපණයක් නැත්තම් විද්‍යුත් චුම්බක බල ඇති වෙන්න විදියක් නැහැ. يعني ප්‍රෝටෝනයට මේ නියුට්‍රෝනේ ආකර්ෂණය කරන් තියාගෙන ඉන්න බෑ. හේතුව මෙයාට ආරෝපණයක් නැති නිසා. යා උදාසීන එකක්. ඒක නිසා ඒක ආකර්ෂණය يعني බැදලා තියාගන්න හේතු වෙන්නේ මෙන්න මේ ප්‍රබල බල කියන එක. මේ දෙකවත් මේ අනිත් තුන නෙමෙයි මේ ප්‍රබල බල කියන එක තමයි මේ න්‍යෂ්ටිය ඇතුළේ තියෙන ප්‍රෝටෝන නියුට්‍රෝන අන්තර් ක්‍රියාවට හේතු වෙන්නේ. හරිද? නැත්තම් චුම්බක විද්‍යුත් චුම්බක බලයක් තියෙනවා නම් මෙයාට ආරෝපණයක් තියෙන්න ඕනේ. ඒක නෑ. හරිද? ප්‍රබල බලයෙන් තමයි ඕක වෙන්නේ. හරි? එතකොට මේ අර අපි කියවනේ ක්වාක්ස් හැමතිස්සෙම ඉන්නේ තනියම නෙමෙයි ක්වාක්ස් ඉන්නේ ගෲප් විදියට කියලා. ක්වාක්ස් ඉන්නේ හැමතිස්සෙම ගෲප් විදියට කියලා කිව්වනේ. ඒකෙන් අපි ප්‍රෝටෝනේ කියලා කියන්නේ මොනවද? අපි කිව්වා ප්‍රෝටෝනේ කියලා කියන්නේ මේ හැදිලා තියෙන ක්වාක්ස් තුනකින්නේ අප් ක්වාක්ස් දෙකයි ඩවුන් ක්වාක් එකයි. හරිද? ඔන්න ඔය ක්වාක්ස් එකතු වෙලා තියෙන්නේ ක්වාක්ස් වල ආරෝපණයක් තිබ්බට ඒ ආරෝපණ දැන් මේ මොනවද මේ අප් ක්වාක්ස් දෙක ගත්තොත් තියෙන්නේ ධන ආරෝපණ දෙකක් නේ. හරිනම් මේ දෙන්න එක ළඟ ඉන්න විදියක් නැහැ. නේද? කියන අප් ක්වාක්ස් දෙකට තියෙන්නේ දැන් මේ අප් ක්වාක් එකට තියෙන ධන 3න් දෙකක් මෙයාටත් ධන 3න් දෙකක් තියෙන්නේ. එහෙනම් මේ දෙන්න කොහොමද මේ එක ළඟ ඉන්නේ? විකර්ෂණය වෙන්න ඕනනේ. විකර්ෂණය වෙන්නේ මෙන්න මේ ප්‍රබල බලය නිසා. මේ දෙක අතර ඇති වෙන ප්‍රබල බලයක්. ඒ ප්‍රබල බලය අර විකර්ෂණ බලයටත් වඩා ප්‍රබලයි. ඒක නිසා මේ අප් ක්වාක්ස් දෙකට එකට ඉඳීමේ හැකියාවක් තියෙනවා. හරිද? ඩවුන් ක්වාක්ස් එකට නම් කොහොමද ඉන්න පුළුවන් මේ දෙන්න එක මෙයාගේ ආරෝපණය එනනේ. එතන මේ ධන දෙකත් එක්ක ඉන්න පුළුවන්. හරිද? ඒතකොට මේ අප් ක්වාක්ස් දෙක හරිනම් විකර්ෂණය වෙන්න ඕනනේ. එහෙම නොවි එකට බැඳලා තියාගන්න මෙන්න මේ ප්‍රබල බල කියන එක හේතු වෙනවා. හරිද? එතකොට ක්වාක්ස් එකට ඉන්න එකයි න්‍යෂ්ටියේ ප්‍රෝටෝන නියුට්‍රෝන එකට ඉන්න එකයි ගත්තොත් ඔය ප්‍රබල බල වලින් තමයි ඒවා ඇති වෙන්නේ. හරිද? එතකොට ඔන්න ඔය දෙක තමයි ඔය කරුණු ටික තමයි මතක තියාගන්න ඕන ප්‍රබල බල ගත්තම. හරිද? ඊට පස්සේ තියෙන්නේ දුර්වල බලනේ. හරිද? ඊට පස්සේ අපිට එන්න තියෙන්නේ දුර්වල බල. හරිද? දුර්වල බලය හතරවෙනි එක දුර්වල බල.
හරි දුර්වල බල ගත්තම දුර්වල බල ඇති වෙන්නේ හැමතිස්සෙම විකිරණශීලී ෂය වීමකදී. හරිද? ඒ කියන්නේ දැන් විකිරණශීලී ෂය වීමක් කියලා කියන්නේ න්‍යෂ්ටියක තියෙන මේ දැන් න්‍යෂ්ටියක් හරි න්‍යෂ්ටි කියන්නේ න්‍යෂ්ටි නියදියක් වෙනත් මේ න්‍යෂ්ටි නියදියක් බවට පත් වෙලා විකිරණ නිදහස් කරන එකනේ. අන්න ඔය නිදහස් කිරීමේදී අර න්‍යෂ්ටියේ තියෙන දුර්වල බල විදිලා තමයි න්‍යෂ්ටිය වෙනත් ද්‍රව්‍යයක් බවට පත් වෙන්නේ. හරිද? ඒ කියන්නේ දැන් හිතමු අපි මෙහෙම න්‍යෂ්ටියක් තියෙනවා එයාගේ ප්‍රෝටෝන තියෙනවා 20ක්. හරිද? ප්‍රෝටෝන 20යි නියුට්‍රෝන 15යි. හරිද? නියුට්‍රෝන 15ක්ම තියෙනවා. ප්‍රෝටෝන 20කුයි නියුට්‍රෝන 15කුයි. හරි? මෙයා පත් වෙනවා ප්‍රෝටෝන 18කුයි. හරිද? ප්‍රෝටෝන 18කුයි නියුට්‍රෝන 13කුයි බවට පත් වෙලා ඇල්ෆා 2 4 කියන එකක් නිදහස් කරනවා. හරිද? විකිරණය. එතකොට මේ ඇල්ෆා 2 4 මෙතනින් ගියපු ප්‍රෝටෝන දෙකකුයි මෙතනින් ගියපු නියුට්‍රෝන දෙකකුයි ඉන්නවනේ. හරිද? එතකොට මේ ප්‍රෝටෝන දෙකයි නියුට්‍රෝන දෙකයි මේ කඩන්න හේතු වෙන්නේ මෙන්න මේ දුර්වල බල කියන එක. හරිද? මෙන්න මේ දුර්වල බල කියන එක තමයි මේ දුර්වල බලයෙන් අර එයාලා බැඳගෙන ඉඳපු ප්‍රබල බලය ඉවත් කරලා තමයි ඒ කියන්නේ ඒක වෙන්නේ අර න්‍යෂ්ටික විකණ්ඩණයෙන් ඇති කරන ශක්තිය නිසා. හරිද? න්‍යෂ්ටික විකණ්ඩණයේදී අර අපි ලබා දෙන ශක්තිය නිසා තමයි මේ ඕක වෙන්නේ. හරිද? එතකොට මේ දුර්වල බලයෙන් මේ ප්‍රෝටෝන දෙකකුයි නියුට්‍රෝන දෙකකුයි ගැලවිලා යන්න අවශ්‍ය මේ එක ලබා දෙනවා. ඒක තමයි දුර්වල බලය කියන එක කරන්නේ. හරිද? එතකොට මේ දුර්වල බල හැමතිස්සෙම අරන් යන්නේ W හා Z බෝසෝන් කියලා බෝසෝන් වර්ග දෙකකින්. හරිද? බෝසෝන් කියන්නේ අර ෆෝටෝන් තියෙන්නේ. චුම්බක බල ගෙනියන්න හේතුනේ ෆෝටෝන්නේ. මෙයාව ගෙනියන්න හේතුනේ ෆෝටෝන්. මෙයාව ගෙනියන්න හේතු වෙන්නේ W හා Z බෝසෝන් කියන එක. හරිද? අනිත් දෙන්න ගැන අපිට එච්චර දීලා නැහැ. හරි? ඒ දෙන්න ගැන දීලා නැහැ. දෙන්න ඇති වෙන විදිය ගැන මෙන්න මේකේ තමයි මතක තියාගන්න දෙන්නේ. චුම්බක හැමතිස්සෙම ෆෝටෝන් වලින් විද්‍යුත් චුම්බක විකිරණ මතක තියාගන්නකො. විද්‍යුත් චුම්බක විකිරණ ශක්තිය ගෙනියන ෆෝටෝන් වලින්නේ. ඒ වගේම විද්‍යුත් චුම්බක බල ඇති වෙන්නේ ෆෝටෝන් වලින්. දුර්වල බල ඇති වෙන්නේ හැමතිස්සෙම W හා Z බෝසෝන් වලින්. හරිද? බෝසෝන් කියන ද්‍රව්‍යයෙන් තමයි ඒ බලය රැගෙන යන්නේ. එතකොට මේ න්‍යෂ්ටික විකණ්ඩනයේදී න්‍යෂ්ටික විකණ්ඩනය කියන්නේ න්‍යෂ්ටියක් වෙනත් දෙයක් බවට පත් වෙද්දී ඒක ඇතුලේ න්‍යෂ්ටිය ඇතුලේ තිබ්බ ප්‍රෝටෝන නියුට්‍රෝන ගැලවිලා යන්න හේතු වෙන්නේ ඔන්න ඒ කියන දුර්වල බලය. හරි. එතකොට ඔන්න ඔය ටික ගැන තමයි මේ පාඩමේ අන්තිම කොටස විදියට අංශු භෞතික විද්‍යාව යටතේ දීලා තියෙන්නේ. මූලික අංශුයි මූලික බලයි ගැන. හරිද? එතනින් මේ පාඩම ඉවර වෙනවා. එහෙනම් මේ පාඩමේ තියෙන ඔක්කොම මේ පාස් පේපර්ස් ගණන් ටික, එසේ ගණන් ටික ඒ ටික හදන්න මේ තියරි බලලා කලින් වීඩියෝස් බලමු නැති කවුරු හරි ඉන්නවනම් ඒ වීඩියෝස් උත් බලන්න. බලලා මේකට එන්න. එතකොට තමයි මේ පාඩම හොඳටම තේරෙන්නේ. හරිද? එතකොට මේ පාඩම කොට දාගත්තොත් ඔයාලට එසේ එක ලකුණු හරියටම ගන්න පුළුවන්. හරිද? එතකොට ඔන්න ඔය ටික තමයි ඉගෙන ගන්න තියෙන්නේ. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. හරිද?